ආයුබෝවන් ආදරණීය දූල පුතාලා සියලු දෙනාටම. ඔව් පුතේ, අදත් අපි තිනායා এডুকেෂන් වෙතින් ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ අපේ දූ පුතුන්ට 10 ශ්‍රේණියේ ඉගෙනු ලබන දූ පුතුන්ට සිංහල පාඩමක්. අද අපේ සිංහල පාඩමේ නම තමයි පුතේ අතීතයෙන් කතාවක්. මොකක්ද මේ පාඩමේ අන්තර්ගතය වෙන්නේ? ඔව්, මගේ දූල පුතාලා දැන් ඉතිහාස විෂය ගැන පිළිබඳ ටිකක් ඉගෙනගෙන දැන් දන්නවා ඉන්දියාවත් අපේ ශ්‍රී ලංකාවත් වෙන් වෙලා තියෙන්නේ පුංචි මුහුදු තීරයකින් කියලා. ඒ කාලේ පුතේ අතීතයේ අපේ රටයි ශ්‍රී ලංකාවයි වෙන් වෙලා තිබ්බේ ෆෝක් සමුද්‍ර සංධිය. පුංචි මුහුදු තීරයකින් පයින් යන දුරකින්. ඒ කාලේ අපේ රටට වෙලෙන්දෝ මේ ෆෝක් සමුද්‍ර සංධිය හරහා පයින් මෙරළට ගොඩ බැස්ස කියලා අපි කතාවල අහලා තියෙනවා. හැබැයි දැන් අපේ රටත් ඉන්දියාවත් අතර මෙන්න මේ කුඩා බිම් තීරය, කුඩා මුහුදු තීරය වෙනස්කමකට ලක් වෙලා තියෙනවා. ඉතින් පුතේ මේ පුංචි මුහුදු තීරයකින් වෙන් වෙච්ච අපේ රටත් ඉන්දියාවත් අතර ඒ කාලේ හුඟක් සම්බන්ධතා තිබිලා තියෙනවා. ඔව්. එතකොට මේ අතීතයෙන් කතාවක් කියන පාඩම පුතේ ඒ පාඩමේ විස්තර වෙන්නේ මහින්දාගමනය පිළිබඳ සිද්ධියක්. මහින්දාගමනය පිළිබඳ තමයි මේක කියවෙන්නේ. ඔව්. මගේ දොළ පුතාලා දන්නවා දැන් පොසොන් පොහොය දවසේ අපි පොසොන් පොහොය දවසේ මේ දේවල් තමයි සිහියට නගන්නේ. මේ මහින්දාගමනය තමයි සිහියට නගන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ දැන් අපි මේ කතාවට මේ පාඩමට සම්බන්ධ වෙමු. මේ අතීතයෙන් කතාවක් කියන පාඩම පුතේ උපුටගෙන තියෙන්නේ කොහෙන්ද? මේක මතක තියාගන්න ඕන. ඔයාලට විභාගයේදී අවස්ථා සම්බන්ධයට අහන්න පුළුවන්. ඔව්. ආනන්ද ගුරුගේ තමයි මේ ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ. මොකක්ද ග්‍රන්ථයේ නම? ග්‍රන්ථයේ නම තමයි පුතේ Voices from Ancient Sri Lanka. Voices from Ancient Sri Lanka. Ancient කියන්නේ පෞරාණික, අතීත ශ්‍රී ලංකාවේ ප්‍රතිරාවය. Voices කියන්නේ ප්‍රතිරාවය. Voices from Ancient Sri Lanka කියන පොත මේ ග්‍රන්ථය ලියලා තියෙන්නේ ආනන්ද ගුරුගේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. මේ පොත පුතේ සිංහලට පරිවර්තනය කරලා තියෙනවා හෙළදිව අතීත ප්‍රතිරාව කියලා. හෙළදිව අතීත ප්‍රතිරාව කියලා සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ අබය හේවා වසම්. එතකොට ග්‍රන්ථය තමයි Voices from Ancient Sri Lanka. ඒක රචනා කරලා තියෙන්නේ ආනන්ද ගුරුගේ. එතකොට මේ ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ අබය හේවා වසම්. ඒ සිංහලට පරිවර්තනය කරපු ග්‍රන්ථයේ නම තමයි පුතේ හෙළදිව අතීත ප්‍රතිරාව. ඉතින් මෙන්න මේ පොතේ මේ සිංහලට පරිවර්තනය කරපු පොතේ කොටසක් තමයි මේ අතීතයෙන් කතාවක් කියලා මේ පාඩමට ඔයාලට අරගෙන තියෙන්නේ. අතීතයෙන් කතාවක් කියන මේ පාඩමට අරගෙන තියෙන්නේ ඒ පොතෙන් කොටසක්. ඔන්න පුතේ දැන් ඔයාලා දන්නවා ඉස්සර අපේ රටේ හිටියා දේවානම්පිය තිස්ස කියලා රජතුමෙක්. මේ දේවානම්පිය තිස්ස රජතුමා රජකම් කරන කාලේ ඉන්දියාවේ හිටියේ අශෝක කියලා රජවරයෙක්. චණ්ඩාශෝක වෙලා ධර්මාශෝක බවට පත්වෙච්ච අශෝක රජතුමයි අපේ රටේ හිටපු දේවානම්පිය තිස්ස රජතුමයි ගජ මිතුරන්. ඔව්, හොඳ යහළුවන්. ඉතින් මේ දෙන්නගේ සම්බන්ධයෙන් ඔන්න ධර්මාශෝක රජතුමා රාජදූත මෙහෙවරෙහි එවනවා මිහිඳු මහරහතන් වහන්සේ අප රටට ධර්මයක් අරගෙන මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරනවා.
ඉන්දියාවේ. අශෝක රජතුමා තමයි මේකට සම්බන්ධ වෙන්නේ. මිස්සක පව්වට දඩයමේ ගියපු දේවානම්පියතිස්ස රජතුමා දඩයම් පිරිස හරි කැමති මේ රජතුමා. මේ රජතුමාට තිස්ස කියලා නම කියලා කතා කරනවා කවුරු හරි කෙනෙක්. ඉතින් රජතුමා පුදුමයෙන් වටපිට බලනවා මේ රටේ ප්‍රධාන පාලකයා, ප්‍රධාන පුරවැසියා රජතුමා. ඉතින් තමන්ට නම කියලා අමතන්න තරම් කවුරුවත් මේ රටේ නැහැ. එතකොට කවුද මේ මට නම කියලා අමතන්නේ කියලා පුදුමයෙන් බලනකොට ඔහු දකිනවා මිහිඳු මහරහතන් වහන්සේ සහ තවත් තෙරුන් වහන්සේලා සහ පිටිපසින් උපාසක කෙනෙක් ඉන්නවා. මෙන්න මේ මෙතන වැඩම කරලා ඉන්නේ පුතේ මිහිඳු මහරහතන් වහන්සේ තමයි ඉන්දියාවේ ඉඳලා අපේ රටට ධර්මය අරගෙන එන්නේ. ඔන්න ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයේදී මෙන්න මේ මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට ඇවිල්ලා 50 වසරක පමණ කාලයක් අපේ රටේ ධර්ම ප්‍රචාරෙහි යෙදිලා අපේ රටේ ආර්ථික සංස්කෘතික සමාජීය ශාසනික පැවැත්මට දියුණුවට විශාල සේවයක් කරලා අවසානයේ නිවන් දකිනවා. මේ මිහිඳු රහතන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයේදී තමයි මේ ගුණකථනයක් කරනව කවුද? දේවානම්පියතිස්ස රජතුමාගේ බාල සොහොයුරා උත්තිය රජතුමා. මේ පොතේ තියෙන්නේ, මේ කතාවේ තියෙන්නේ පුතේ ඒ උත්තිය රජතුමා විසින් කරන ලද කතාවේ කොටසක්. එහෙනම් අපි පාඩමට යමු. අපට විවිධ සමාජ අවස්ථාවන්ට සහභාගී වෙමින් අදහස් පළ කිරීමට සිදුවේ. එවිට අදාළ අවස්ථාව හා ඊට සම්බන්ධ වන පුද්ගලයන් මෙන්ම ශ්‍රාවකයා අනුවද යෝග්‍ය පරිදිද අදහස් ඉදිරිපත් කළ යුතුය. මොකද පුතේ මේ කියන්නේ? ඔව්, අපිට විවිධ අවස්ථාවන්ට සහභාගී වෙමින් අදහස් ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. ඔව්, අපිට අද මලගෙව අවමගුල් උත්සවවල, මංගල උත්සවවල, එහෙම නැත්නම් පාසලේ මොකක් හරි උත්සවයක, ඒ වගේ තැනකදී අපිට කතා කරන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. හැබැයි පුතේ මේක අවස්ථාවට සහ අහන් ඉන්න ශ්‍රාවකයට කියන්නේ අහන් ඉන්න පිරිසට යෝග්‍ය පරිදි, උචිත පරිදි අදහස් පළ කරන්න ඕන. අපි කෙනෙක්ගේ හිත රිදවෙන විදියට අදහස් පළ කරන එක උචිත නැහැ. අපි හැමතිස්සෙම කතා කරනදී අපි බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වෙච්ච ජන සමාජයක්. ඉතින් අපි හැමතිස්සෙම කතා කරද්දී අනිකා ගැන හිතන්නම ඕනේ. ඒක තමයි මේ කියන්නේ. ඔන්න බලන්න, මහින්දාගමනය සිදු වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේ. ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේ සිදු වූ මහින්දාගමනය දිවයිනේ ආගමික ඉතිහාසයේ මෙන්ම සමාජ, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හිද සන්ධිස්ථානයක් බව අවිවාදයෙන් පිළිගැනේ. මොකද පුතේ මේ අවිවාදයෙන් කියන්නේ? ඔව්, විවාදයකින් තොරව, ප්‍රශ්න කිරීමකින් තොරව, කිසිම හේතු ඉදිරිපත් කිරීමකින් තොරව හැමෝම පිළිගන්නවලු මෙන්න මේ මහින්දාගමනය දිවයිනේ ආගමික ඉතිහාසයේ මෙන්ම, ආගමික පැත්තෙන් මෙන්ම සමාජ, ආර්ථික, සංස්කෘතික අංශයන්හි විශාල දියුණුවක් ඇති කරා කියලා. ඔව්, අපි කියවගෙන යමු බලන්න. මිහිඳු මාහිමියෝ 50 වසරක පමණ කාලයක්, කොච්චර කාලයක්ද පුතේ? 50 වසරක පමණ කාලයක් මේ මිහිඳු හාමුදුරුවෝ අපේ රටට සේවය කරලා තියෙනවා. ධර්ම ශාස්ත්‍රීය හා ශාසනික සේවාවක් ඉටු කළහ. උන්වහන්සේ අපවත් වන විට මෙරට පාලකයා වූයේ මහින්දාගමනය සිදුවන විට ලක් රජය කළ දේවානම්පියතිස්ස රජුගේ කනිටු සොහොයුරා වූ උත්තිය රජතුමාය.
මේක තමයි පුතේ මම අර කලිනුත් කිව්වේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුදුදහම අරගෙන එන්නේ. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේ අපවත් වන විට ලංකාවේ රජකම් කරන්නේ දේවානම්පියතිස්ස රජතුමා නෙවෙයි. දේවානම්පියතිස්ස රජතුමාගේ බාල සොහොයුරා. කනිටු කියන්නේ පුතේ බාල සොහොයුරාට. කනිටු සොහොයුරු කියන්නේ. කනිටු සොහොයුරු උත්තිය රජතුමාය. ඔන්න උත්තිය රජතුමා තමයි මිහිඳු මාහිමියෝ අපවත් වෙනකොට රාජ්‍ය පාලනය කරන්නේ. මේව හොඳට මතක තියාගන්න. මිහිඳු මාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවයේදී උත්තිය රජතුමා විසින් කරන ලද ගුණකථනයක් සේලියුණු කල්පිත රචනයක් මේ පාඩමෙහි ඇතුළත් වෙයි. ඔන්න දැන් ඉතින් ආදාහන මේ ග්‍රන්ථය ලියපු කතුවරයා උත්තිය රජතුමා වෙලා. ඇත්තටද දැන් කල්පිත රචනයක් කියලා කියන්නේ පුතේ දැන් එයා මේ මිහිඳු හාමුදුරුවෝ මිහිඳු මහරහතන් වහන්සේ මහින්දාගමනය අරගෙන අපේ රටට වැඩම කරනවා. අන්නේ ඒ කාලේ ජීවත් වෙච්ච උත්තිය රජතුමා මිහිඳු මාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයේදී කරන කතාවක් විදියට එතකොට මේ කතුවරයාත් ඒ කාලේ හිටපු විදියට මේ උත්තිය රජතුමා කරන කතාවක් විදියට කල්පිතයක් ගොඩනගලා ඒ කියන්නේ ඇත්ත දෙයක් නෙවෙයි කල්පිතයක් ගොඩනගලා කරපු රචනාවක් තමයි මේ පාඩමෙහි ඇතුළත් වෙන්නේ. එය දිවයිනේ සමාජ සංස්කෘතික මෙන්ම ආර්ථික ප්‍රගමනයේද පුරෝගාමියෙකු සම්බන්ධයෙන් රාජ්‍ය පාලකයෙකු කරන ඇගීමකි. මේ කල්පිත දේශනය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආචාර්ය ආනන්ද ගුරුගේ විසින් රචිත Voices from Asian Sri Lanka නම් ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය වන හෙළදිව අතීත ප්‍රතිරාව කෘතියෙන් උපුටා ගන්නා ලදී. මෙන්න මේ ටික පුතේ හරිම වැදගත් අවස්ථා සම්බන්ධයක් ඇහුවොත් මේ පාඩමේ නමත් එක්ක කතුවරයත් එක්ක තමයි ලියන්න සිද්ධ වෙන්නේ. හරි. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ ටික. අපි දැන් එනම් පාඩමට යමු. ඔන්න දීලා තියෙනවා ක්‍රිස්තු පූර්ව 199 දී පමණ අනුරාධපුරයේදී මිස්සක පව්ව තියෙන්නේ කොහෙද පුතේ? අනුරාධපුර. මිස්සක පව්ව තමයි මිහින්තලය කියන්නේ. මිස්සක පර්වතය මිහින්තලය කියන්නේ දෙකම එකක්. ඔන්න බලන්න මෙහෙම තියෙනවා. ඒ මිහිපල් තෙමේ සතියක් පුරා නානා පූජා සත්කාර කරවා තෙරුන්ගේ බද්දමාලක නම් තැන සුවඳ දරසෑයක් කරවා මනරම් කුළුගේ එහි පමුණුවා දරසෑයෙහි තබ්බවා අවසන් ගරු බුහුමන් කළේය. ඒ මිහිපල් තෙමේ ඔන්න පුතේ හොඳ වචනයක් තියෙනවා මිහිපල්. මිහිපල් කියන්නේ මිහි කියන්නේ පොළව. පල් කියන්නේ පාලනය කරන. පොළව පාලනය කරන්නේ කවුද පුතේ? රජතුමා. එහෙනම් මේ මිහිපල් කියන වචනේ තේරුම රජතුමා කියන එක. ඒ මිහිපල් තෙමේ ඒ රජතුමා සතියක් පුරා නානා පූජා සත්කාර කරවා. නානා කියන්නේ නොයෙක්. ඒ කියන්නේ විවිධ පූජා සත්කාර කරවා. තෙරුන්ගේ බද්දමාලක නම් කියන ස්ථානයේ සුවඳ දරසෑයක් කරවා. මනරම් කුළුගේ එහි පමුණුවා කියලා තියෙන තැනින් තිත් ටිකක් තියලා තියෙන්නේ පුතේ. එතන තව තියෙනවා. ඒ ටිකෙත් නතර කරලා ආයේ දරසෑයෙහි තබ්බවා අවසන් ගරු බුහුමන් කළේය. කොහෙද මේක සඳහන් වෙන්නේ? මහා වංශයේ. මේක සඳහන් වෙන්නේ මහා වංශයේ. හරි. එතන ඉඳලා අද අප මෙහි රැස්ව සිටිනුයේ රාජදූත මෙහෙවරෙහි යෙදෙමින් බුදුදහම මෙහි රැගෙන පැමිණි මහින්ද මාහිමිපාණන් හට අවසන් වූ මන් දැක්වීම පිණිසය.
උන්වහන්සේ ඊතා ළඟින් ඇසුරු කළ මා වැන්න පමණක් නොව අඩ සියවසක් තිස්සේ උන්වහන්සේගේ සිල්වත් මෙන්ම බුද්ධිමත් මඟ පෙන්වීම යටතේ මෙහිය වුණු රටවැසියන්ගේ සෝබර මුහුණු දකින විට අද දින ශෝක දිනයක් හැටියට ප්‍රකාශයට පත් කළ යුතුව තිබින. ඔන්න අද මේ විදිහ මුත්‍ය රජතුමා කරන කතාව තමයි මෙතන ඉඳලා තියෙන්නේ. අද අපි මෙහි රැස් වෙලා ඉන්නේ රාජදූත මෙහෙවරෙහි. මිහිඳු මාහිමිපාණන් ආවේ රාජදූත මෙහෙවරක. රාජදූත මෙහෙවරෙහි යෙදෙමින් බුදුදහම මෙහි රැගෙන පැමිණි මහින්ද මාහිමිපාණන් හට අවසන් ගෞරවය දක්වන්න තමයි දැන් මේ රැස් වෙලා ඉන්නේ. උන්වහන්සේ ළඟින් ඇසුරු කළ මා වැන්නවුන්. ඒ කියන්නේ රටේ රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ ළඟින් ඇසුරු කරලා තියෙනවා. රටේ පාලකයා බෞද්ධ වුණාම, රටේ රජතුමා බෞද්ධ වුණාම රටවැසියෝ බෞද්ධ වෙන එක මහ දෙයක් නෙවෙයි නේද? රටවැසියෝ නිකම්ම බෞද්ධ වෙනවා. රටේ පාලකයා බෞද්ධ වුණාම, රටේ පාලකයා සිල්වත් වුණාම රටේ රජතුමානේ අනුගමනය කරන්නේ රටවැසියා. ඒක තමයි මේ තියෙන්නේ. මා වැන්නවුන් පමණක් නොව අඩ සියවසක් තිස්සේ. සියවස කියන්නේ පුතේ අවුරුදු 100ය. ඉතින් අඩ සියවස කියන්නේ අවුරුදු 100න් භාගය. ඒ කියන්නේ 50 වසරක පමණ කාලයක්. උන්වහන්සේගේ සිල්වත් මෙන්ම බුද්ධිමත් මඟ පෙන්වීම යටතේ මෙහිය වුණු රටවැසියන්ගේ සෝබර ශෝකාකූල මුහුණු දකින විට හැම කෙනෙකුම ශෝකාකූල වෙලා ඉන්නේ මේ අපවත් වීමත් එක්ක. අද දින ශෝක දිනයක් විදියට ප්‍රකාශයට පත් කරන්න තිබුණලු. හැබැයි එහෙම කරේ නෑ. අපි බලමු ඇයි කියලා. උන්වහන්සේ විසින් මෙන්ම සෙසු නැනවත් හිමිවරුන් විසින්ද බුද්ධිමත් අනිත් හිමිවරුන් උන්වහන්සේ යලි වදාරනු ලැබූ පරිදි මරණය වූ කලේ සොවින් වැළපීමට අවස්ථාවක් නොව. මරණය කියන්නේ පුතේ ශෝක වෙලා වැළපෙන්න ඕන අවස්ථාවක් නෙවෙයි. ඒක හැම කෙනෙක්ම ජීවිතේ මුණ දෙන ස්වභාවයක්. මේ අනිත්‍ය ස්වභාවය. අපි හැමෝගෙම ජීවිතය මරණයෙන් කෙලවර වෙනවා. ඉතින් ඒක නිසා ඒක ජීවිතයේ අවසන් අවස්ථාව. ඒක ශෝකයෙන් වැළපෙන්න අවස්ථාවක් නෙවෙයි. පැවැත්මේ අනිත්‍ය මෙනෙහි කර සංවේග උපදවා ගැනීමට අවස්ථාවක් බව අවබෝධ කරගත් නිසා එසේ අද දින ශෝක දිනයක් හැටියට ප්‍රකාශයට පත් කිරීමෙන් වැළකී සිටීමි. දැන් මේ උත්තිය රජතුමා තමයි මේ ටික කියන්නේ. එහෙත් මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳ සැනසීමට කරුණක් වන්නේ උන්වහන්සේ මේ වේදනාකාරී සංසාර චක්‍රයෙන් මිදී සදාතනික සුවයගෙන දෙන අමා මහ නිවනට සැපත් වීමයි. ඔන්න පුතේ මේ උත්තිය රජතුමාට මිහිඳු මහරහතන් වහන්සේ අපවත් වුණාට සැනසෙන්න එක කාරණයක් තියෙනවා. මොකක්ද? මිහිඳු මහරහතන් වහන්සේ මේ ජරා සංසාර චක්‍රයෙන් මිදිලා. සංසාර චක්‍රය කියන්නේ පුතේ අපි හැමෝම මේ සංසාර චක්‍රයට මුහුණ දෙනවා. ඉපදීම, ලෙඩවීම, මහලු වීම, මරණය. බුදුරජාණන් වහන්සේ දැකපු සතර පෙර නිමිති තමයි මේ සංසාර චක්‍රය. මේ සංසාර චක්‍රයට අපි හැමෝටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් උපන් සත්වයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සංසාර චක්‍රයෙන් මිදී සදාතනික සුවය ලැබූ, සදාතනික හැමදාම සැපෙන් ඉන්න පුළුවන් අමා මහ නිවන සාක්ෂාත් කරගෙන තමයි මිහිඳු මහරහතන් වහන්සේ අපවත් වෙන්නේ. ඔන්න ඒක උත්තිය රජතුමාට සැනසෙන්න කාරණයක්. හරි. මහින්ද මහතෙරුන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස අනුරාධපුර නගරයට සැපැමිණි දිනය මා මනසෙහි ඉතා පැහැදිලිව සටහන් වී තිබේ. අපිට පුතේ අපිට ජීවිතේ අමතක නොවන සිදුවීම් තියෙනව නේද? අපිට අවුරුදු ගාණක් කියත් අපිට අද වගේ ඒ සිද්ධි අපේ මනසෙහි සටහන් වෙලා ඇඳිලා තියෙනවා.
ඒ වගේ සිද්ධියක් තමයි මේ උත්තිය රජතුමාට මිහිඳු මාහිමිපාණන් ලංකාවට වැඩම කළ දිනය. ඒ අවස්ථාව. මම එවකට කොළු ගැටයෙක්මි. ඔව් දේවානම්පියතිස්ස රජතුමා තරුණ රජතුමෙක් නේද? දඩයමේ යන්න හරි කැමති රජතුමෙක්. එතකොට එයාගේ මල්ලි බාල සොහොයුරා කොළු ගැටයෙක්. රජමැදුරේ සිටි අපි සියලු දෙනාම මහත්සේ කුතුහලයට පත් වී සිටියෙමු. එයට පෙර දින උන්වහන්සේ මිස්සක පව්වේ පෑ පෙළහර පිළිබඳ බොහෝ දෑ අප අසා තිබිනි. දැන් මේ හැමෝම කුතුහලයෙන් තමයි ඉඳලා තියෙන්නේ. ඇයි? කලින් දවසේ අනුරාධපුර නගරයට වැඩම කරන්න කලින් දවසේ මිස්සක පර්වතයට වැඩම කරලා පෙළහර පාලා ඒ සිද්ධි දැන් දේවානම්පියතිස්ස රජතුමා ආපු වෙලාවෙ ඉඳලා මාලිගාවට ආව වෙලාවෙ ඉඳලා කතා කරන්නේ වෙන දෙයක් ගැන නෙවෙයි මහින්දාගමනය ගැන. ඔන්න ඉතින් ඒ වහලා හැමෝම කුතුහලයටපත් වෙලා ඉන්නවා දැන් මේ අවස්ථාවේ. මාගේ වැඩිමහල් සෝරු තිස්ස මහරජතුමා මගේ වැඩිමහල් සොහොයුරා දේවානම්පියතිස්ස තමයි මේ තිස්ස කියන්නේ. තිස්ස මහරජතුමා ඒ දඩයම් චාරිකාවෙන් පෙරලා පැමිණි පසු පෙරලා කියන්නේ ආපසු. ඒ දඩයම් චාරිකාව නිමා වෙලා ආපසු පැමිණියාට පස්සේ ඒ සිද්ධිය හැර අන් කිසි දෙයක් පිළිබඳ කතා නොකළේය. මහින්දාගමනය ගැන විතරමයි කතා කරන්නේ. සමහර වෙලාවට අපිත් එහෙමයි නේද? අපේ හිතට මොකක් හරි සිද්ධියක් වැදුනහම හොඳට මේ වැදුනහම අපි කතා කරන්නේ මේක ගැනනේ. වෙන මොන මාතෘකාවක් ගැනවත් මේ කතා කරන්නේ අර දේ ගැනමයි. ඒ වගේ දේවානම්පියතිස්ස රජතුමා අන් කරුණක් පිළිබඳ කතා කිරීමට සිහියක් නොතිබුණා මෙනි. ඒ සෑම අයෙක්ම එක් කරුණක් පිළිබඳව ඒකමතික තීරණයකට එළඹ සිටියහ. මොකද පුතේ මේ ඒකමතික තීරණයකට කියන්නේ පුතේ විවාදයක් නෑ, තරගයක් නෑ, ඒ කියන්නේ මේ මතභේදයක් නෑ. එක මතයකට ඇවිල්ලා ඒ මතයෙන් තීරණයකට එළඹ ඉන්නවා, පැමිණලා තියෙනවා. මොකද්ද මේ? එනම් ඕන්ද වඩාත් පුළුල් ලෙස ගතහොත් මුළු දිවයිනද මෛත්‍රිය මුල් කොට පැන නැගුණු ආධ්‍යාත්මික ධර්මතාවක ග්‍රහණයට හසු වී ඇති හේයින් එයින් විශාල වෙනස්කමක් මින් පසු සිදුවන බවයි. දේවානම්පියතිස්ස රජතුමා සහ පිරිවර පමණක් නොවේ මුළු දිවයිනම ආධ්‍යාත්මික ග්‍රහණයකට ගොදුරු වෙලා ඉන්නේ. ග්‍රහණයකට කියන්නේ පුතේ බෙල්ල මුලින්ම අල්ලගෙන තියෙන්නේ. ලංකාවේ බෙල්ල මුලින්ම අල්ලගෙන තියෙන්නේ. ඇයි? රටේ රජතුමානේ. රටේ රජතුමා තමයි ඉස්සෙල්ලාම ධර්ම මාර්ගයට ගත්තේ. බෞද්ධයෙක් කරේ. එතකොට ඉතින් සම්පූර්ණයෙන්ම මුළු රටම මුළු දිවයිනම ධර්ම ග්‍රහණයට ගොදුරු වෙලා ඉවරයි. ඉතින් මෙන්න මේකෙන් පස්සේ රටේ විශාල වෙනස්කමක් සිදු වෙනවා කියලා මේ කට්ටියේ ඒකමතික තීරණයකට එළඹිලා ඉන්නවා. දේවානම්පියතිස්ස රජතුමා දඩයමේ යන්න හරි කැමති. දේවානම්පියතිස්ස රජතුමා මේ දඩයමේ යනකොට ඒකේ වැරදි සහගත බව තමයි ධර්මයෙන් කියලා දෙන්නේ. එදායින් පස්සේ රජතුමා දඩයමේ යන්නේ නැහැ. ඉතින් එතනින් තමයි මෛත්‍රිය මුල් කොට ගන්නේ. මිනිසුන්ට පමණක් නොවේ පුතේ සතුන්ටත් මෛත්‍රිය පතුරවන සමාජයක් බිහි වෙන්නේ අන්න එතනින්. රාජසභාවෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් දෙන රාජසභාව පුතේ හරි විශාල පිරිසක් ඉන්නවා රාජසභාවක. දැන් මේ රාජසභාවෙන් අඩකටත් වැඩි පිරිසක් කිව්වහම විශාල ප්‍රමාණයක්. රාජසභාවෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් දෙන දැනටමත් තම කීර්තිය සහ බලය සහිත තනතුරු අත්හැර දමා තවුස් දම් පිරීමේ අභිලාෂය පළ කොට ඇත. මේ කතාව හරි වටින කතාවක් නේද? ආදර්ශමත් කතාවක්. මොකද අද කාලේ නම් අපි කිසිම කෙනෙක් කැමතිද කීර්තිය සහ බලය තියෙන මේ තනතුරු අත්හරින්න නෑ. හැබැයි එදා
මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්ම දේශනාව අහලා රාජසභාවේ හිටපු අඩකටත් වැඩි පිරිසක් තමන්ගේ තනතුරු අත්හරින්න සූදානම් වෙලා හිටියා. අභිලාෂය කියන්නේ පුතේ කැමැත්ත. අභිලාෂය කියන්නේ කැමැත්ත. තවුස්දම් පුරන්න කැමැති. තවුස්දම් පුරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. තමන්ගේ බිරිඳ, සැමියා, නැත්තම් දූ දරුවෝ, දේපල, වස්තුව හැමදේම අතහැරලා යන්න සූදානම්. ප්‍රධාන ඇමති මහාතිත්ත. ප්‍රධාන ඇමති රජතුමාගේ ප්‍රධාන ඇමති කවුද? මහාතිත්ත. එයාගේ නැන්දනිය අනුලා බිසව. මේ මහාතිත්ත ඇමතිගේ නැන්දනිය අනුලා බිසව. ඔන්න මහාතිත්ත ඇමති අනුලා බිසවට මෙන්න මෙහෙම කියනවා. නැන්දනියනි, මම මහ වනාන්තරයේ අලි ඇල්ලීමේ යෙදී සිටින්නෙක් නම් සාමාන්‍ය ඇතුන්ගේ අඩි සලකුණු අතර සුවිශේෂ විසල් අඩි සලකුණු දුටුවහොත් මා අනිවාර්යෙන්ම හඹා යන්නේ ඒ විසල් අඩි සහිත හස්ති රාජයාය. වනාන්තරේ, මහ වනාන්තරයේ අලි අල්ලන කෙනෙක් නම් මම සාමාන්‍ය ඇතුන්ගේ අඩි සලකුණු අතර විශාල ඇතෙකුගේ අඩි සලකුණක් දැක්කොත් මම හඹා යන්නේ ඒ විශාල ඇතාගේ සුවිශාල විසල් අඩි සලකුණු දුටුවොත් එන්නේ විසල් අඩි සහිත හස්ති රාජයා තමයි හඹා යන්නේ. අලි අල්ලන්නේ නම් බලන්න පුතේ මෙතන ගැඹුරු අර්ථයක් ගැඹෙලා තියෙනවා. නැන්දනියනි, මම මේ හස්ති රාජයා අල්ලා ගැනීමේ මාර්ගය අවබෝධ කරගෙන සිටිමි. ඒ සතා හඹා යෑමේදී මාහට අත්විඳින්නට සිදුවන සෑම දුෂ්කරතාවයකටම මට අවසානයේදී වන්දි ලැබෙනු ඇත. මේ හස්ති රාජයා කවුද? ධර්මය. මම ඒ හස්ති රාජයා අල්ලා ගැනීමේ මාර්ගය අවබෝධ කරගෙන සිටිමි. ඒ හස්ති රාජයා තමයි පුතේ නිවන. ඒ නිවන අවබෝධ කරගන්න මාර්ගය දැන් මම දන්නවා. ඒ සතා හඹා යෑමේදී මාහට අත්විඳින්නට සිදුවන සෑම දුෂ්කරතාවයකටම මට අවසානයේදී වන්දි ලැබෙනු ඇත. අප බොහෝ දිනක සිටුවේ ඔහුගේ මේ අභිලාෂය තමා මීට පෙර ධර්මාශෝක රජතුමාගේ රාජසභාවට ගිය දූත ගමනේදී බුදුරජාණන් වහන්සේගේ කාරුණික ඉගැන්වීම් පිළිබඳව අසා දැන ගැනීමෙන් ඇති වූ දෙයක් ලෙසය. කෙසේ වුවද ඒ කුඩා කාලයේ සිතෙහි උන්වහන්සේ කෙරෙහි ඇති වූයේ අති ගම්භීර පූජනීය මහා පුරුෂයෙකු පිළිබඳ හැඟීමකි. ඔන්න පුංචිම කාලෙහි උන්වහන්සේ කෙරෙහි ඇති වූයේ අති ගම්භීර පූජනීය මහා පුරුෂයෙක් පිළිබඳ ඇතිවෙන හැඟීම. මේ දිවයිනේ මහා රාජෝත්තමයාණන් මේ තරම් ගරු සැලකිලි දැක් වූ අන් අය කවුරුද? මේ මහරජතුමා, මේ දිවයිනේ මහරජතුමා මේ තරම් ගරු සැලකිලි දැක්ුවේ නෑ වෙන කාටවත් මීට පෙර. ඒ නිසා එදින මහා තෙරණුවන් නගර ద్వාරය අසලදී පිළිගනු ලබද්දී එතුමන් අසල සිටීමට මම වග බලා ගත්තෙමි. පුතේ මම පාඩම පටන් ගන්නකොටම කියනවා එක තැනක අපේ රට හා ශ්‍රී ලංකාව අතර කියලා. ඒක වැරදි. ඒක නිවැරදි වෙන්න ඕන. අපේ රට හා ඉන්දියාව අතර කියලා. ඒ වගේ පොඩි වැරදීම් වෙනවා. ඉතින් ඔන්න ඒ වචනේ හදාගන්න. අපේ රට සහ ඉන්දියාව අතර කියලා තමයි මම එතන කියන්න ගියේ. හරි. ඊළඟට මෙන්න මෙහෙම තියෙනවා. අප එසේ උන්වහන්සේගේ සම්ප්‍රාප්තිය අපේක්ෂාවෙන් නගර ద్వාරයේ සිටින විට තිස්ස මහරජතුමා පෙර දින සැන්දෑවේ වූ සිදුවීම පිළිබඳවද තමන්ගේ බුද්ධි මහිමය උරගා බැලීමට අසනු ලැබූ ප්‍රශ්න පිළිබඳවද පුන පුනා කියද්දී උන්වහන්සේ කෙරෙහි මා සිත්හි වූ කුතුහලය අහස උසට නැගුණේය. ඔන්න බලන්න මේ මොකද්ද කියන්නේ? එම්ම සම්ප්‍රාප්තිය කියන්නේ පැමිණීම. උන්වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ඔන්න නගරයේ දොරටුව අසල ඉන්නකොට දේවානම්පියතිස්ස රජතුමාට
පෙර දින හැන්දෑවේ වෙච්ච සිදුවීම පිළිබඳව නැවත නැවතත් පුන පුනා කියන්නේ නැවත නැවතත් කියනවා තමන්ගේ බුද්ධි මහිමය උරගා බලන්න අහපු ප්‍රශ්න ටිකත් එක්ක ඒ ප්‍රශ්න පිළිබඳව පුන පුනා නැවත නැවත කියනකොට උන්වහන්සේ කෙරෙහි මා සිත තුළ පැවති කුතුහලය අහස උසට නැගුණේය. ඒ කියන්නේ කුතුහලය ගොඩක් වැඩි වුණා කියලා තමයි කියන්නේ. එදින මාහිමියන් රජවාසලේදී පැවැත් වූ ධර්මදේශනය විශේෂයෙන්ම කාන්තාවන් සහ දරුවන් අරඹයා කරන ලද්දකි. රජවාසලේ පැවැත් වූ ධර්මදේශනය විශේෂයෙන්ම කාන්තාවන් සහ දරුවන් මුල් කරගෙන තමයි කරලා තියෙන්නේ. ඒ පුතේ ගෙදරක කාන්තාව තමයි හරිම වැදගත් චරිතයක්. මොකද කාන්තාව ධර්ම මාර්ගයට යොමු වුණා කියන්නේ මුළු පවුලම ධර්ම මාර්ගයට යොමු කරගන්න හරි පහසුයි. ගෙදරක පුරුෂයෙක්ට වඩා කාන්තාව තමයි නිවැරදි මාර්ගයේ යන්න ඕනේ. එතකොට මුළු පවුලම ඒ අනුව තමයි හැඩගැහෙන්නේ. පුරුෂයා නිවැරදි මාර්ගයේ යන්න ඕන නැහැ කියන එක නෙවෙයි වඩා වැදගත් වෙන්නේ කාන්තාව ධර්මානුකූල වෙන එක. එතකොට තමයි පවුලම ලස්සන වෙන්නේ. දරුවන් අරබයා දරුවන් කියන්නේ පුතේ හරි ලේසි. දරුවන්ට හරි ලේසි දෙයක් දෙන්න. මොකද ඒගොල්ලෝගේ අනවශ්‍ය දේවල් වලින් මනස පිරීලා නැහැ. ඒක නිසා හරි ලේසි දරුවන්ට හොඳ දේ දෙන්න. ධර්මයේ දේශනා කළා යහපත් මාර්ගයට ගන්න, නිවැරදි දේ කියලා දෙන්න දරුවන්ට හරි ලේසි. ගහක උනත් පුතේ ගහක් උනත් පුංචි කාලේ නැවෙනවනේ. ගහ පොඩි කාලේ නැවෙනවා. ටිකක් ලොකු වුණාම ඒක කරන්න අමාරුයි. ඒ වගේ තමයි පුතේ මේ පුංචි කාලේ පුංචි දරුවන් යහමකට ගන්න එක හරි ලේසි. ඒ නිසාම උන්වහන්සේ මේ දේශනය කරලා තියෙන්නේ කාන්තාවන් සහ දරුවන් මුල් කරගෙන. යහපත් දෑ කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලැබෙන බවත් අයහපත් දේ කිරීමෙන් අයහපත් ප්‍රතිඵල ලැබෙන බවත් ලැබීමත් අරමුණු කර ගනිමින්. ඔන්න අරමුණු කරගත්තේ දේශනාවට යහපත් සහ අයහපත් දේ පිළිබඳව. උන්වහන්සේ දහම් දෙසූහ. සෑම පුද්ගලයෙකුම තමන්ගේ ඉරණමේ නිර්මාතෘවරයා බව පවසමින් කර්මය පිළිබඳ ඉතා සරලව පැවසූ කරුණු කුඩා දරුවෙකු හැටියට මටද කිසි ආයාසයකින් තොරව වැටහිනි. ඒ කියන්නේ ඒ කරුණු ධර්මදේශනයේ කරුණු තේරුම් ගන්න ආයාසයකින් කියන්නේ පුතේ අමතර උත්සාහයක් දරන්න ඕනේ නැහැ. ඒක හොඳින් තේරුණා. ඒ ධර්මදේශනාව හොඳින් තේරුණා කියන එක තමයි කියන්නේ. උන්වහන්සේගේ ශාන්ත ඉරියව් මා සිත්ගත් අතර ඕනම කෙනෙක්ට තියෙන්න ඕනේ පුතේ ශාන්ත සම්වර ඉරියව්. සම්වර ඉරියව් තමයි අපි හැමෝම කැමති මේ සම්වර ඉරියව් වලට. ඉතින් උන්වහන්සේගේ ශාන්ත ඉරියව් මා සිත්ගත් අතර තමන් දෙසූ දහම එහි සිටිය උනට වැටහිනිද යන්න පිළිබඳව උන්වහන්සේ නිරන්තරයෙන් සැලකිලිමත් වූහ. තමන් ධර්ම දේශනා කරද්දී තේරෙනවා නම් තේරුණ කෙනෙක් තේරුම් ගනීවි, නැති කෙනෙක් නිකන් ඉඳීවි එහෙම කියලා හිතුවේ නෑ පුතේ. හැම කෙනෙක්ටම මේ දේශනාව තේරුණාද කියන පිළිබඳව සැලකිලිමත් වුණා. දින ගණනාවක් තිස්සේ කිසිවක් නොතේරෙන ගී ස්තෝත්‍ර ගායනාවලටද එමෙන්ම ඉමක් කොනක් නැති පූජා විධිවලටද හුරු පුරුදුව සිටි කුඩා අපට බලන්න මේ රජතුමා සහ මේ මිනිස්සු ඒ දවස්වල පුරුදු වෙලා හිටියේ කිසිම තේරුමක් නැති ස්තෝත්‍ර ගායනා කරමින් විවිධ පුද පූජා පවත්වන්න. කිසිම හරයක් නැති දහමක් තමයි අනුගමනය කරමින් ඉඳලා තියෙන්නේ. එම අලුත් දෑ තුල ඊතා තුටුපහටු බවක් හා නවතාවයක් විය. තුටුපහටු කියන්නේ පුතේ සතුටුයි. මේ අලුත් දේ ඉගෙනගත්තු අලුත් දේ ගැන සතුටක් සහ නවතාවයක් අලුත් භවයක් තිබිලා තියෙනවා. තමන්
දෙසූ දෑ අප විසින් වටහා ගැනීම උන්වහන්සේගේ පැතුම විය. උන්වහන්සේගේ පැතුම වෙලා තියෙන ප්‍රාර්ථනාව වෙලා තියෙන උන්වහන්සේ දේශනා කරපු ධර්මය අපට වැටහෙන එක කියලා තමයි මේ උත්තිය රජතුමා කියන්නේ. එසේ නැතිව යාග හෝම හෝ ඉන්ද්‍රජාල බලයකින් කරන දෑ මෙහි නැති. උන්වහන්සේ ඊතා වෙහෙස වී වැඩපෙළෙහි යෙදුණාහ. විවිධ ශ්‍රාවකයන් සඳහා උන්වහන්සේ සෑම දිනකම ධර්ම දේශනා කිහිපයක් පැවැත්වූහ. ඒ අතරම උන්වහන්සේ තම පිරිවර සමග, තම පිරිවර කියන්නේ පුතේ තම සේනාව, තමන්ගේ පිරිස සමග ගෙන් ගෙට පිඬුසිඟා වැඩිසේක. දාණය ළඟට ලැබෙන තුරු බලන් හිටියේ නැහැ. ගෙන් ගෙට පිඬුසිඟා වැඩියා උදෑසන. මේ අතර තිස්ස මහරජතුමා සමග එක්ව අනුරාධපුර ඉදිවන පළමු බොදු අසපුව පමණක් නොව ඉදිරි සියවස් කිහිපය සඳහා බෞද්ධ දර්ශනය කියා පෑමේ මූල ස්ථානයද අගනගරෙහි පිහිටුවීමට සැලසුම් කළහ. එදා මහින්ද මහතෙරණුවන් කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේටම. ඒ විචිත්‍රවත් වර්ණවත් ඒ විචිත්‍රවත් උත්සවයේදී මහා විහාරය සඳහා මගුලතු විසින් මගුල් ඇතා විසින් අඳින ලද රන් නගුලකින් සීමා සලකුණු කළ අවස්ථාවේ මෙහි සිටින කී දෙනෙකු එහි සිටියාදැයි මම නොදනිමි. මෙයට වසර 48කට පෙර එදා ඒ විශාල භූමි භාගය පිරී යන විශාල භූමි භාගය පිරී යන ලෙස ගොඩනැගිලි කිසිදාක හෝ ඉදිවේදැයි සාධාරණ සැකයක් මා තුල විය. ඒ කියන්නේ සැකයක් ඇති වුණා මේ ගොඩනැගිලි, එදා මේ සලකුණු කරපු ගොඩනැගිලි කවදා හරි ඉදිවේවිද නැද්ද කියලා නේද? කවදා හරි ඉදිවේවිද කියලා සැකයක් ඇති වුණා. එහෙත් අද උන්වහන්සේගේ නිර්මාණශීලීත්වය සහ සූක්ෂම සැලසුම් ක්‍රම සඳහා දෙස් දෙමි. මේ මොන දෙස්ද පුතේ? අපි දෙන දෙස්ද? නැහැ. මේ දෙස් කියන්නේ පුතේ නිදසුන් කියන එක. ඒ සූක්ෂම සැලසුම් ක්‍රම සහ නිර්මාණශීලීත්වය සඳහා උදාහරණ නිදසුන් දෙමින් ඒ විශාල භූමි වාගය වසා පැතිරී ඇත්තේ මහා විහාරයයි. ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා බිම වෙන් කිරීමේදී උන්වහන්සේ විසින් පෙන්වනු ලැබුවේ පුදුම කුසලතාවයකි. මෙසේ බිම් වෙන් කරද්දී මෙයට සියවසකට පසු රජවාසල සෑදීමට තීරණය කරනු ලබන ස්ථානය දක්වාම පැමිණියෝය. කියන්නේ සියවසකට පස්සේ රජවාසල හදන තැනත් ලකුණු කරලා තියෙනවා. පියවරෙන් පියවර ගොඩනැගිලි ඉදිවෙද්දී උන්වහන්සේගේ මනසෙහි මේ ගොඩනැගිලි සංකීර්ණය පිළිබඳ නිර්වුල් අදහසක් තිබූ බව මාහට සහ මගේ සහෝදර රජතුමාට පෙනිනි. එපමණක් නොව බෝධීන් වහන්සේ සඳහාද මහා ස්තූපය සඳහාද මෙහෙණියන්ගේ ආශ්‍රම සඳහාද දානශාලා සඳහාද උන්වහන්සේගේ සැලසුමේ ඉඩකඩ වෙන්වී තිබිනි. බලන නේද පුතේ? ඇත්තටම කොච්චර නිර්මාණශීලී බවක් සහ සූක්ෂම සැලසුම් ක්‍රමයක් තිබිලා තියෙනවද? හැමදේම අංග සම්පූර්ණව මේ එකේ මොකද? හැමදේම මේ ගොඩනැගිලි සංකීර්ණය හැමදේම පිළිබඳව ගොඩනැගිලි සංකීර්ණය ඉදිරි කරනකොට මේ හැමදේම පිළිබඳව සිතලා ඒකට අවශ්‍ය බිම් ප්‍රමාණය වෙන් කරගෙන තියෙනවා. පූජා භූමිය වෙන් කිරීමේ කටයුතු සතියකින් නිම කිරීමට උන්වහන්සේ සමත් වූහ. අප සිතුවේ බිම ඒ ගොඩනැගිලි සඳහා වෙන් කළ පසු උන්වහන්සේ තමන් වහන්සේ සහ
පිරිවර සංඝයා සඳහා සැප පහසු සංඝාවාසයක් නොපමාව ඉදිකරනු ඇත කියයි. නොපමාව කියන්නේ ඉක්මනින්ම ඉදිකරනු ඇත කියයි. මේ ගොඩනැගිලි සංකීර්ණය වෙන් කරගත්තට පස්සේ තමන් වහන්සේ සහ පිරිවර සඳහා සැප පහසු සංඝාවාසයකට ඉඩකඩ වෙන් කරගනිමි කියලා හිතලා තියෙනවා. එක් අතකින් උන්වහන්සේ රජපෞලක සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ අයකු නිසා. කවුද මිහිඳු හාමුදුරුවෝ කියන්නේ? මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ අශෝක රජතුමාගේ පුතා. ඉතින් රජමාලිගාවක සුඛෝපභෝගී ජීවිතයක් ගත කරපු කෙනෙක් තමයි අද මේ පැවිදි ජීවිතයක් ගෙවන්නේ. අන්න ඒ නිසා අනික් අතට ධර්මාශෝක රජතුමා දඹදිව වැඩ වාසය කරන සංඝයා සඳහා බොහෝ සැප සම්පත් ලබා දෙන නිසා අප එසේ සිටීම සාධාරණ විය. එහෙත් මහා විහාර භූමිය සලකනු කළ වහාම සිදු වූයේ කුමක්ද? උන්වහන්සේ නැවත කුඩා ගල් කුඩා කිහිපයක් තිබෙන මිස්සක පවුව බලා වැඩම කළ සේක. උන් බලන පුතේ අද කාලේ නම් ඕනම කෙනෙක් බලන්නේ ඉස්සෙල්ලාම තමන්ගේ සැප පහසුව නේද? තමන්ගේ සැප පහසුව තමන්ගේ සුඛ විහරණය තමයි ඉස්සෙල්ලාම බලන්නේ. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේ එහෙම කරේ නැහැ. මහා විහාරය සඳහා භූමිය වෙන් කරලා, ඒ ගොඩනැගිලි සඳහා භූමිය වෙන් කරලා ඊට පස්සේ ආපහු වැඩම කළා අර කුඩා ගල් කිහිපයක් පමණක් තිබෙන මිස්සක පර්වතයට. වැසි සමයේ මේ ගල් ගුහාවල වාසය කිරීමට උන්වහන්සේට අවැසි විය. අවැසි කියන්නේ අවශ්‍ය විය. අවශ්‍ය විය. මේ වන විට මහරජු මාහිමියන් කෙරෙහි සීමාරහිත භක්තියකින් වෙලී සිටියේය. සීමාරහිත භක්තියකින් වෙලී සිටියේය. වියදම සහ මහන්සිය නොබලා සුඛෝපභෝගී ප්‍රාසාදයක් වුවද මන්දිරයක් වුවද සාදා දීමට එතුමා ඉදිරිපත් විය. එහෙත් මාහිමියන් ඉල්ලා සිටියේ තමන් වහන්සේ සදිනාට පමණක් නොව, තමන් වහන්සේ 6 දිනාට පමණක් නොව මෙරට පැවිදි වීමට එකතු වන ප්‍රථම 50 සදිනාටත් ප්‍රථම 56 දිනාටත් ප්‍රමාණවත් වන පරිදි තව ගල් ගුහා එලිපෙහෙලි කොට පිරිසිදු කොට දෙන ලෙස පමණි. වස්සාන සමය එළඹීමත් සමගම රහතන් වහන්සේලා 60 දිනමක් මේ ලෙන් විහාර තුලට වී එතෙන් සිට දිව ඉනේ සාමාන්‍ය සිද්ධියක් වූ වස් පැසීම ආරම්භ කළ අතර ඔන්න බලන්න මිහිඳු මාහිමියන් සමග එතන 6 දිනයි. එතකොට ප්‍රථමයෙන් පැවිදි වෙච්ච 56යි 62යි. එතකොට මේ වස්සාන සමයේ රහතන් වහන්සේලා 60 දිනමක් වස්සසීම ආරම්භ කළා. ඒ කාලය තුලදී ධර්මීය ඉගැන්වීම, අර්ථ විවරණය කිරීම සහ සාහිත්‍ය ක්‍රියාවන්ගෙන් සමන්විත වූ සංකීර්ණ ක්‍රියාවලියක් ආරම්භ විය. උචිත පරිද්දෙන්ම මේ කඳුකරය ආරාම කඳුකරය හැටියට හඳුන්වන ලදී. පුතේ මේ කඳුකරට මිස්සක පර්වතෙට මේක හැඳින්නුවේ ආරාම කඳුකරය කියලා. ඇයි මේක ආරාම කඳුකරය කියලා හැඳින්නුවේ? වස්සාන සමයේ එළඹීමත් සමගම රහතන් වහන්සේලා 60 දිනමක් වස්සසීම ආරම්භ කළා මේ ස්ථානයේ. ඒ වගේම ධර්මයේ ඉගැන්වීම, අර්ථ විවරණය කිරීම සහ සාහිත්‍ය ක්‍රියාවන්ගෙන් සමන්විත සංකීර්ණ ක්‍රියාවලියක් මේත් එක්කම ආරම්භ වුණා. ඒක නිසාම මේකට නම වැටුණා මොකක් කියලාද? ආරාම කඳුකරය කියලා. මා වඩාත් වාක්‍ය සම්පන්න වූයේ මාහිමියන්ගේම මූලිකත්වය යටතේ මාගේ අධ්‍යාපන කටයුතුද ඒ වකවානුවේම ආරම්භ වූ හේයිනි. මේ මහා විහාරය තමයි පුතේ. මේ මහා විහාරයේ ඉදි වුණාට පස්සේ අපි ඉගෙනගෙන තියෙනවා මීට කලින්. මහා විහාරය තමයි
අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය බවට පත් වුණේ. අධ්‍යාපනය ලබා දීම සඳහා මහා සංඝයා වහන්සේ උපයෝගී කරගත් විශේෂ ක්‍රමවේදය මාගේ සෙසු සම වයසේ අයගේ සිත් තදින් ඇදගති. මහා සංඝරත්නය සමග නිරන්තරයෙන් ගැටෙමින් ජීවත් වූ නිසා හුදෙක් ආගමික සහ අධ්‍යාපනික අරමුණු වලින් ඔබට ගිය මහා තෙරුන් වහන්සේගේ සැලසුම් පිළිබඳ පෞද්ගලිකව දැනුම් තේරුම් ඇති කර ගැනීමට හැකි විය. ආගමික සහ අධ්‍යාපනික අරමුණු වලින් එහාට කියපු මහා තෙරුන් වහන්සේගේ සැලසුම් පිළිබඳව දැනගන්න ලැබුණලු. ඇයි පෞද්ගලිකවම දැනගන්න ලැබුණලු මහා සංඝරත්නය සමග නිරන්තරයෙන් ගැටෙමින් සිටි නිසා. මේ ගැටෙමින් කියලා කියන්නේ පුතේ ආරවුල ඇති කරගන්න එකද නැහැ. නිරන්තරයෙන් ගැටෙනවා කියන්නේ මෙතන නිරන්තරයෙන් එකට කටයුතු කරනවා කියන එක. ඉතින් කියන්නේ මේ නිරන්තරයෙන් ගැටෙමින් කියන්නේ නිරන්තරව මහා සංඝරත්නය සමග එකට එකතුව කටයුතු කිරීම. තම පියාණන් වූ අශෝක අධිරාජ්‍ය ලවා මේ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ පියා තමයි අශෝක අධිරාජ්‍ය. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩම කරවීමට කටයුතු සම්පාදනය කිරීමත් සමගම විශිෂ්ට බුද්ධියක් සහ කුසලතා දක්ෂතා ඇති බොහෝ දෙනෙකු මෙරටට ආගමනය වීම සඳහා පදනම බිහි වූ අතර ඒ නිසා අප රට තුළ සිදු වූ සංස්කෘතික සමාජීය සහ තාක්ෂණික දියුණුවට ඉතා විශිෂ්ට විය. ඔන්න කියනවා ඊට පස්සේ සංඝමිත්තා තෙරණිය බෝධි අංකුරයක් අරගෙන මෙරට වැඩම කරනවා. ඉතින් ඒක හඳුන්වන පුතේ දුමින්දා ගමනය කියලා. දුමින්දා ගමනය කියන්නේ සංඝමිත්තා මහතෙරණිය බෝධි අංකුරය මෙරටට වැඩම කරන එකට. එතෙන්දී විශිෂ්ට බුද්ධියක් සහ විශිෂ්ට කුසලතාවයන්ගෙන් හෙබි පිරිසක් මෙරට ආගමනය පැමිණීමත් සමගම සංස්කෘතික සමාජීය සහ තාක්ෂණික දියුණුව ඉතා විශිෂ්ට ලෙස සිද්ධ වුණා. මේ සිදුවීමට මුල් වූයේ මහතෙරුන් වහන්සේගේ නැගණිය වූ සංඝමිත්තා මහතෙරුන් වීම විශේෂ සංසිද්ධියකි. මේ අශෝක රජතුමාගේ දුවයි පුතයි මහින්ද මහරහතන් වහන්සේ. එහෙම නැත්නම් මිහිඳු මහරහතන් වහන්සේ ඊළඟට සංඝමිත්තා තෙරණිය. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමග සපිරිවරින් පැමිණි උගත් වූ පරිපාලකයෝ, ව්‍යාපාර ප්‍රධානියෝ, වෙළෙන්දෝ, කලාකරුවෝ සහ තාක්ෂණික ශිල්පීහු අප රට සංවර්ධන කේන්ද්‍රස්ථානයක් බවට පත් කළහ. උන සංඝමිත්තා මහතෙරණිය සමග පැමිණි උගත් පිරිස පරිපාලකයෝ හිටියා, ව්‍යාපාර ප්‍රධානියෝ හිටියා, වෙළෙන්දෝ හිටියා, කලාකරුවෝ, තාක්ෂණික ශිල්පීහු මේ සියලුම දෙනා අපේ රට සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළා. දැනට දශක 5ක් කියන්නේ පුතේ දශකයට අවුරුදු 10ක් තියෙනවා. එතකොට දශක 5ක් කියන්නේ අවුරුදු 50. ගෙවි යෑමට ආසන්නව ඇති අතර එක් අතකින් අපගේ ආර්ථිකයටද අනෙක් අතින් අපගේ සමාජ ස්තරයටද ඔවුන්ගේ පැමිණීම කෙසේ බලපෑවේදැයි විමර්ශනය කිරීමට සුදුසු අවස්ථාවක අපි සිටිමු. අද අප තාක්ෂණික වශයෙන් මනා පදනමක සිටින අතර ජනගහනය විවිධාංගීකරණය වී තිබේ. ජනගහනය විවිධාංගීකරණය වෙලා තියෙන්නේ අද වෙනකොට. මෙසේ මිහිඳු හිමියන්ගේ දීර්ඝකාලීන කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේක පුතේ අවුරුද්දකින් දෙකකින් සිද්ධ වෙච්ච දියුණුවක් නෙවෙයි. මේක 50 වසරක කැපකිරීමකින් සිද්ධ වෙච්ච දියුණුවක්. දීර්ඝකාලීන කැපකිරීමේ ප්‍රතිඵලයක් මේ තියෙන්නේ. අප රටට සිදු වූ යහපත විශිෂ්ට සම්පතකයි විවාදයෙන් තොරව පිළිගත යුතුය. මේකට විවාද කරන්න ඕනේ නැහැ. වාද කරගන්න ඕනේ නැහැ. මේක වාදයකින් තොරව ගැටුමකින් තොරව පිළිගත යුතු කරුණක්.
මෙහි අද රැස්ව සිටින සියල්ලෝම ඒ රාජකීය දූත මෙහෙවර නිසා සිදු වූ විප්ලවයේ විපුල ඵල මහත් ප්‍රතිඵල භුක්ති විඳින අයයි. මහතෙරණුවන්ගේ සේවාවේ ප්‍රතිඵල සියවස් ගණන් නැත. අවුරුදු දහස් ගණන් ජනතාවට ලැබෙන අතර ඒ සේවාව වෙනත් රටවල් කරාද පැතිර යනු ඇත. සාමාන්‍යයෙන් මෙවන් අවස්ථාවක කරනු ලබන්නාක් මෙන් මිහිඳු මහහිමියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට මට නොහැකිය. මන්ද උන්වහන්සේ තමන්ගේ උත්සාහය මගින් නිවනට ගොස් සිටින බැවිනි. අපි සාමාන්‍යයෙන් කෙනෙක් මරණයටපත් වුණාම හාමුදුරු කෙනෙක් අපවත් වුණාම හරි අපි මරණයකදී නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. හැබැයි මෙතෙන්දී නිවන් සුව ප්‍රාර්ථනා කරන්න බෑ. මොකද දැනට මිහිඳු මහරහතන් වහන්සේ නිවන් මාර්ගය පමුණුවාගෙන තියෙන්නේ. ඊළඟට දුවේ පුතේ මේකේ තියෙනවා අවබෝධය ප්‍රශ්න ටිකක්. අවබෝධය ප්‍රශ්න ටිකට පිළිතුරු ලියන්න පුළුවන් දැන් පාඩමින් බලලා. පළවෙනි ප්‍රශ්නය තියෙනවා පාඩමේ දැක්වෙන ආකාරයට ධර්මාශෝක රජතුමාගේ රාජ සභාවට දූත ගමන් ගිය අමාත්‍යවරයා කවරෙක්ද? එතකොට ඔයාලට පිළිතුරු විදිහට ලියන්න පුළුවන් ධර්මාශෝක රජතුමාගේ රාජ සභාවට දූත ගමන් ගිය අමාත්‍යවරයා මහා තිත්ත නම් ප්‍රධාන ඇමතිය. මගුලතු විසින් අඳින ලද රන්නපුල භාවිතයෙන් සිදු කළ කාර්ය කුමක්ද? මගුලතු විසින් අඳින ලද රන්නපුල භාවිත කර මොකද්ද අහන්නේ පුතේ? භාවිතයෙන් සිදු කළ කාර්ය මොකක්ද කියලා අහනවා. එතකොට මේකේ තියෙනවා පුතේ මහා විහාරය සඳහා මගුලතු විසින් අඳින ලද රන්නපුලකින් සීමා සලකුණු කළ අවස්ථාවේ. එතකොට මේකට පිළිතුරු වශයෙන් ලියන්න පුළුවන් සිදු කළ කාර්ය මගුලතු විසින් අඳින ලද රන්නපුල භාවිතයෙන් සිදු කළ කාර්ය වූයේ මහා විහාරය සඳහා සලකුණු ලකුණු කිරීමය. ඊළඟට තියෙනවා මිහිඳු හිමියන්ගේ මහා විහාර සැලැස්මේ ඇතුළත් වූ අංග මොනවාද? මහා විහාර සැලැස්මේ ඇතුළත් වූ අංග මොනවාද? ඔන්න බලන්න පුතේ මේකේ තියෙනවා තුන්වෙනි පිටුවේ 1 2 3 4 හතරවෙනි ඡේදය තියෙනවා පුතේ මෙන්න මෙහෙම. බෝධීන් වහන්සේ සඳහාද මහා ස්තූපය සඳහාද මෙහෙණියන්ගේ ආශ්‍රම සඳහාද දානශාලා සඳහාද උන්වහන්සේගේ සැලසුමේ ඉඩකඩ පෙන්වී තිබිනි කියලා. එතකොට ආරාම කඳුකරය යනු කුමක්ද? ආරාම කඳුකරය වශයෙන් හැඳින්වෙන්නේ මිස්සක පර්වතයයි. මිස්සක පර්වතයයි. හැබැයි ඒ ටික ලියලා මදි. ඊට පස්සේ ලියන්න ඕන මෙතන මේ තියෙනවා මෙන්න මෙහෙම තියෙනවා. මිස්සක පර්වතයයි. මෙහි වසාන සමය එළඹීමත් සමගම මෙම ස්ථානයේ රහතන් වහන්සේලා 60 දෙනමක් වස් වැසීම ආරම්භ කළ අතර ඒ කාලය තුලදී ධර්මයේ ඉගෙනීම අර්ථ විවරණය කිරීම සහ සාහිත්‍ය ක්‍රියාවන්ගෙන් සමන්විත වූ සංකීර්ණ ක්‍රියාවලියක් ආරම්භ විය. මේ නිසා උචිත පරිද්දෙන්ම මේ කඳුකරය ආරාම කඳුකරය ලෙස හඳුන්වන ලදී. ඔය විදිහට ලියන්න ඕන. ඊළඟට මේකේ කියලා අහන තියෙනවා පුතේ පාඩමේ දැක්වෙන ආකාරයට එවකට අප රටේ සංස්කෘතික සමාජීය හා තාක්ෂණ දියුණුවට බලපෑ සිදුවීම කුමක්ද? ඒකට පුතේ මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරට වැඩම කරවීමට කටයුතු කිරීමත් සමගම මෙරට ආගමනය වූ කුසලතා දක්ෂතා ඇති පිරිස නිසා අප රට තුල සිදු වූ
සංස්කෘතික සමාජීය සහ තාක්ෂණ දියුණුව ඉතා විශිෂ්ට විය. ඉතා විශිෂ්ට විය කියලා ලියන්න පුළුවන්. ඊළඟට මෙහෙමත් ලියන්න පුළුවන්. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමග සපිරිවරින් පැමිණි උගත්තු පරිපාලකයෝ ව්‍යාපාර ප්‍රධානියෝ වෙළෙන්දෝ කලාකරුවෝ සහ තාක්ෂණික ශිල්පියෝ අප රට සංවර්ධන කේන්ද්‍ර ස්ථානයක් බවට පත් කළහ කියලා. ඒකටම ලියන්න පුළුවන්. ඊළඟට පුතේ ලිඛිත අභ්‍යාසයක් දීලා තියෙනවා පහත සඳහන් පද යොදා වාක්‍ය නිර්මාණය කරන්න කියලා. මේක ඔයාලට මේ පොතින්ම අරගෙන හරි ලියන්න පුළුවන් පුතේ. අනිත් එක ඔයාලා හිතලා ලියන්න වාක්‍ය ටිකක්. පළවෙනි එක විශිෂ්ට, දෙවෙනි එක සූක්ෂම, තුන්වෙනි එක කේන්ද්‍ර ස්ථානීය, හතරවෙනි එක විවිධාංගීකරණය, පහ විමර්ශනය. මේ වචනවල තේරුම දැනන් ඉන්නවා නම් වාක්‍යයක් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට ඔයාලට වාක්‍යයක් නිර්මාණය කරන්න පුළුවන් මේකෙදි. සංඝමිත්තා මහතෙරණියන්ගේ සහ එම පිරිසගේ පැමිණීම නිසා අප රට තුළ සංස්කෘතික සමාජීය හා තාක්ෂණික දියුණුව අප රට තුළ ඇති වූ සමාජීය තාක්ෂණික සහ ආර්ථික දියුණුව ඉතා විශිෂ්ට විය. ඔය වගේ වාක්‍යයක් ලියන්න පුළුවන්. සූක්ෂම කියන එකට පුළුවන් පුතේ සූක්ෂම බුද්ධිය කියන වචනය අරන් ලියන්නත් පුළුවන්. මිහිඳු මහරහතන් වහන්සේගේ බුද්ධිය ඉතා සූක්ෂම එකක් විය. ඔය විදිහට ලියන්න පුළුවන්. උතර කේන්ද්‍ර ස්ථානීය කිව්වොත් මහා විහාරය මුල් කරගෙන ලියන්න පුළුවන්. මහා විහාරය ගොඩ නැගුණු දා පටන් මහා විහාරය අධ්‍යාපනයේ කේන්ද්‍ර ස්ථානීය බවට පත්ව තිබුණි. ඔය වගේ වාක්‍යයක්. විවිධාංගීකරණය, ජනගහන විවිධාංගීකරණය ගැන ලියන්න පුළුවන්. විමර්ශනය, කටයුතු විමර්ශනය කරන එක. මේකේ තියෙන වචන ටිකක්ම තමයි පුතේ මේ දීලා තියෙන්නේ. ඉතින් විමර්ශනය කිරීමට සුදුසු අවස්ථාවක අපි සිටිමු. ඒකින් අරගෙන වාක්‍යයක් හදාගන්න පුළුවන්. තව සමාන පද හොයන්න වචන ටිකක් දීලා තියෙනවා. විශාල, විසල්, මැදුර, ප්‍රාසාදය, ප්‍රයත්නය, උත්සාහය, ආයාසය කියලා තිබුණේ පුතේ. ආයාසය. ආරාමය, ආරාමයේ තිබුණ පුතේ පැමිණීමට තිබුණා සම්ප්‍රාප්තිය කියලා. ආරාමයේ තිබුණා ආශ්‍රමය කියලා. ආරාමයේ තිබුණා ආශ්‍රමය කියලා. එතකොට මිශ්‍ර ක්‍රියාපද පහක් පාඩමෙන් සොයා ලියන්න තියෙනවා. මිශ්‍ර ක්‍රියා කියන්නේ පුතේ අවසාන ක්‍රියාවට පෙර සිදු කරන ක්‍රියා. ඒ කියන්නේ ඔන්න ළමයෙක් බත් කනකොට අතරේ නටනටා. ළමයෙක් නටනටා බත් කයි. එතකොට නටනටා කියන එක තමයි මිශ්‍ර ක්‍රියාව. මිශ්‍ර ක්‍රියාව වෙන්නේ පුතේ අපි නටනටා කියන එක නටමින් කියලා ලියනවා. නටමින්, ගයමින්, කමින්, බොමින්, වයමින්, කියමින්, ඔය ඕන එකක්. මින් කියලා එන ඕන එකක් මිශ්‍ර ක්‍රියාව. උපසර්ග සහිත පද පහක් පාඩමෙන් සොයා වාක්‍ය නිර්මාණය කරන්න. හරි. ඒකත් ඔයාලට කරන්න පුළුවන්. මේ අභ්‍යාස ටික පුතේ මම වෙනම ආයෙත් දවසක සාකච්ඡා කරනවා. ඉතින් මේ පළවෙනි පාඩම ඉවරයි. ඉතින් ආදරණීය දුවේ පුතේ අපි ඉදිරියේදී මෙවැනි අධ්‍යාපනික පාඩම් මාලා රසවත්ව, නිර්වුල්ව, සරලව ඉදිරිපත් කරන්න සූදානම්. ඔබට මෙම නාලිකාව වැදගත් වෙයි කියලා හිතනවා නම් subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක click කරලා all කියන බටන් එක press කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන්, පාඩමක් කරපු ගමන් ඒක ඔයාලට ඉක්මනින්ම නරඹන්න හැකියාව ලැබෙනවා. ඉතින් දුවේ පුතේ නැවත පාඩමකින් හමු වනතුරු ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.